තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් ඔබ මේ එකතු වී සිටින්නේ ජාතික ගුවන්විදුලියේ කඳුරට සේවය ඔස්සේ විකාශය වන සදහම් අරුණ විශේෂ භාවනා පුහුණු උපදේශන වැඩසටහන සමග. ඉතින් අපි වෙනදා වගේම සංසුන් වීමේ අභ්‍යාසයට පළමුවෙන් යොමු. අපි කය සහ මනස සංසුන් කරගෙන අපේ දවසේ කටයුතු මේ වැඩසටහන ආරම්භ කරමු. තම තමන් ඉන්න ඉරියව්වල හොඳින් සංසුන් වෙලා තැම්පත් වෙලා ඉඳ ගන්න. දෙපා දෑත් වඩා පහසු ඉරියව්වල තබා ගන්න. ශරීරයේ උඩ කොටස ඍජුව තියාගෙන පහසුවෙන් හුස්ම ගන්න පුළුවන් ආකාරයට තැම්පත් වෙලා ඉඳ ගන්න. ඒ වගේම මනස සංසුන් කරගන්න මේ හෝරාව ඇතුළත වෙනත් කාර්යයකට සම්බන්ධ නොවි මේ සදහම් අරුණට මෙහි අප පැහැදිලි කරන කරුණු කාරණාවලට අවධානය යොමු කරනවා කියන දැඩි අදිෂ්ඨානයේ ස්ථිර අදිෂ්ඨානය ඇති කරගන්න. ඇති කරගෙන අනිකුත් වැඩ අපි මේ හෝරාවෙන් පස්සේ කරමු. ඒ වැඩත් අපිට තියෙන වැඩ රාජකාරී යුතුයකම් වගකීම් ඒවා අපි ඉෂ්ට සිද්ධ කරනවා. නමුත් මේ හෝරාව අපි මේ කාර්යය සඳහා වෙන් කරගන්නවා කියලා හිතේ තියාගන්න. වගේම සමහර විට ඔබ ළඟ දුරකථනයක් එහෙම තියෙනවා නම් ඒක නාද වෙන්නත් ඉඩකඩ තියෙනවා. පුළුවන් නම් ඒ දුරකථනය නිශ්ශබ්ද කරලා තියලා මේ හෝරාව ඇතුළත අපි මේ කාර්යයට සම්පූර්ණම ගතින් සිතින් හොඳට සම්බන්ධ වෙමු. පළමුවෙන් අපි භාවනාව ගැන ඊටාම කෙටි සිහිපත් කිරීමක් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා වෙනද වගේම. භාවනා කියන වචනයෙන් අදහස් කරන්නේ වැඩි දියුණු කිරීම, සංවර්ධනය කිරීම, සකස් කිරීම, පිළියෙල කිරීම මේ වගේ අදහසක් තියෙනවා. පුරුදු වීම, පුහුණු වීම, භාවිත කිරීම මෙන්න මේ වගේ අදහස් තේරුම් තියෙන්නේ භාවනා කියන වචනේ. එතකොට මොනවද අපි මේ පුරුදු වෙන්නේ, පුහුණු වෙන්නේ, වැඩි දියුණු කරගන්නේ, භාවිත කරන්නේ? අන්න ඒක තමයි වැදගත් කාරණේ. එතකොට පුරුදු වෙන්නේ, පුහුණු වෙන්නේ, භාවිත කරන්නේ කුසල්. කුසල් කියන්නේ මොනවද කියලා අහුවම ඊටාම පැහැදිලිව අපි කලින් වැඩසටහන් වලත් මතක් කරලා තියෙනවා. සීල, සමාධි, ප්‍රඥා කියන මේ පාලි වචන තුනෙන් කියන කුසලතා පද්ධති තුන තමයි අපි වර්ධනය කරන්නේ, වැඩි දියුණු කරන්නේ, පුරුදු වෙන්නේ, පුහුණු වෙන්නේ. සීල කිව්වම දැන් හැමෝම දන්නවා ආචාර ධර්මීය අංශය. මේ ආචාර ධර්මීය අංශය හරිම වැදගත්. මොකද අපි අතර ප්‍රශ්න ගැටලු ඇතිවන්නේ මිනිස්සු අතර විශේෂයෙන්. ප්‍රශ්න ගැටලු ඇති වෙන්නේ ආචාර ධර්මීය අංශවල අඩුපාඩුකම් ඇති වුණා. ඊළඟට අපි තනි පුද්ගලයෝ කණ්ඩායම් වශයෙන් විතරක් නෙවෙයි ආයතන වශයෙන් වැඩ කරනවා. ඒ ආයතනවලත් යම් යම් ගැටලු ප්‍රශ්න මතුවෙනවා. මේ ආචාර ධර්මීය ගැටලු ඇති වුණා. ආචාර ධර්මීය වශයෙන් අඩුපාඩුකම් ඇති වුණා. ඊළඟට අපි ජීවත් වෙන පරිසරය වටපිටාවේ තියෙන යහපත් තත්ත්වය පවා අවුල් වෙනවා මේ ආචාර ධර්මීය ගැටලුව නිසා. ඒක නිසා මේ ආචාර ධර්මීය අංශය හෙවත් සීල ශික්ෂාව හරිම වැදගත්. එතකොට භාවනාවේදීත් අපි ඉදිරියටම අරන් තියෙන්නේ සීල භාවනා. මේ ආචාර ධර්මීය අංශය හොඳට තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඒ ආචාර ධර්මීය අංශය හොඳට වැඩි දියුණු කර ගැනීම. ඉතින් අදත් අපි ඉස්සර වෙලාම මේ ආචාර ධර්මීය අංශයට අවධානය යොමු කරමු. ඔබට මතක ඇති අපි මේ සදහම් අරුණ වැඩසටහනේ මුල් වැඩසටහන් වල
සීලය ගැන ආචාර ධර්මීය අංශය පිළිබඳව ඊටාම හොඳට පැහැදිලි කිරීම කළා. මේ ආචාර ධර්මීය අංශය කොටස් දෙකකට අපි බෙදුවා. ආභිසමාචාරික ශික්ෂා, ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා කියලා. මුලින් බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන්නේ ආභිසමාචාරික ශික්ෂා. ඒ කියන්නේ අපි මේ ලෝක සම්මත ලෝකේ ජීවත් වෙනකොට අපි සම්මත කරගත්ත යහපත් සිරිත් විරිත් නීති රීති සම්ප්‍රදායන් විවස්ථා ආදිය තියෙනවා. ඊදර දොරෙත් තියෙනවා, ආයතනයක ගියක් තියෙනවා, පාරේ ගියක් තියෙනවා, ස්පිරිතාලයට රෝහලට පාසලට ගියක් තියෙනවා, ආගමික ස්ථානයකට ගියක් තියෙනවා, පොදු දේපලක් පරිහරණය කරන කොටක් තියෙනවා. මේ හැම තැනකදීම අපි සම්මත කරගත්ත, පනවගත්ත, එකඟ වෙච්ච යහපත් නීති රීති සම්මුති විවස්ථා තියෙනවා. අන්න ඒවට කියනවා අභිසමාචාර කියලා. ආභිසමාචාරිකා සික්ඛා. සික්ඛා කියලා කියන්නේ අපි හැමතැනම ඒවා දැන කියාගෙන අනුගමනය කළ යුතුයි. ඒකට පුරුදු වෙන්න ඕන, පුහුණු වෙන්න ඕන. අන්නර පුරුදු වීම, පුහුණු වීමනේ භාවනා කියන්නේ. ඒකට හුරු වෙන්න ඕන, පුරුදු වෙන්න ඕන. සමහරුන්ට හරි අමාරුයි. තැනකට ගියාම එතන ආචාර ධර්ම ගැන හොයන්නේ නැහැ. සොයන්නේ නැහැ, විමසන්නේ නැහැ. අර තමන්ට හුරු පුරුදු විදිහට එතන වැඩ කටයුතු කරනවා. එහෙම බෑනේ. දැන් අපි බස් එකට නැංගුවොත් පොදු තැන. විශාල පිරිසක් යන්නේ. අපිට ඕන හැටියට බෑ. බස් එකේ තියෙන නීති රීති සිරිත් විරිත් සම්ප්‍රදායන් ටිකට එකඟව කටයුතු කරන්න ඕන. පාරේ යනවා නම් පොදු තැන. එතෙන්ට අදාළ ඒ අභිසමාචාරවලට අනුව කටයුතු කරන්න ඕන. එහෙමයි තියෙන්නේ. ඉතින් අපිට පෞද්ගලිකව නිදහසේ හැසිරෙන්න පුළුවන් ඕනනම් අපේ කාමරේ කුටියේ. එතනින් එහාට ගියාම ගෙදර වුණත් පොදු තැනක් නේ. ගෙදර සමාජිකයෝ කීප දෙනෙක් ඉන්නවනේ. තනියම නෙවෙයි ජීවත් වෙන්නේ. ඒ වගේ. ඒක නිසා මේ සීලේ මේ කොටස ඉතාම වැදගත්. කුඩා කාලේ ඉඳලා පුංචි කාලේ ඉඳලා මේ ආභිසමාචාරික සීලය හොඳට තේරුම් කරලා පැහැදිලි කරලා දී යුතුයි හැම දිනාටම. ඊළඟට අපි කතා කරලා තියෙනවා ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා කියලා ශික්ෂාපද 16ක් පිළිබඳව. ඔබට මතක ඇති මින් මුල් ශික්ෂාපද 8 ආර්ය ශ්‍රාංගික මාර්ගයේ නැත්නම් නිවන් මාර්ගයේ ඇතුළත් ශික්ෂා. සම්මා වාචා යටතේ 4යිනේ. මුසා වේරමණී, පිසුනා වේරමණී, පරුසා වේරමණී, සම්පප්පලාපා වේරමණී. දැන් ඕවා පාලි වාක්‍ය වලින් තමයි කියවෙන්නේ. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. පාලි වාක්‍ය අපිට හුරු පුරුදුයිනේ. නමුත් මෙහි වැදගත් වෙන්නේ අර්ථය. කතා බහ කරන එකනේ මිනිස්යන්ගේ මූලිකම ලක්ෂණය. කවුරු දැක්කත් උදෑසන මේ ඉස්සර වෙලාම අපි කරන්නේ කතා බහ කරන එක. කොහොමද ආදී වශයෙන් තොරතුරු කොහොමද කියලා. එතකොට කතා බහ කිරීමේදී මෙන්න මේ ආචාර ධර්මීය දෝෂ 4 මගහරවල බොරු, කේලම්, පරුස වචන, හිස් වචන කීමෙන් වැළකීලා කතා බහ කිරීම. ඊළඟට සම්මා කම්මන්ත කියන්නේ අපි කය මෙහෙवला වැඩ කරද්දී එතනත් පානාතිපාතා වේරමණී, අදින්නා දානා වේරමණී, කාමේසු මිත්‍යාචාරා වේරමණී කියලා ඔය ආචාර ධර්මීය දෝෂ 3ක් පෙන්වන. ප්‍රාණඝාත වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ට අයිති නැති දේවල් ලබා ගැනීම, පරිහරණය කිරීම සමහර විට සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ කැමැත්ත ඉෂ්ට කරගනිද්දී ඒක තව කෙනෙකුට බාධාවක්, කරදරයක් වෙන විදිහට සමහර විට කෙරෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක ආචාර ධර්මීය දෝෂයක්. විතරක් නෙමෙයි, එයින් අනවශ්‍ය ගැටලු, ප්‍රශ්න පැන නගිනවා. තමන්ට දඬුවම්, සමහර වෙලාවට නීති රීති වලට යටත් වෙලා බොහෝ ප්‍රශ්න ගැටලු ඇති වෙනවා.
ඉතින් ඒ ප්‍රශ්න ගැටළු ඇති වෙන්නේ නැහැ අපි කතා බහ කරද්දී, කය මෙහෙवला වැඩ කරද්දී ඒ ආචාර ධර්මීය අංශය ගැන සැලකිල්ල දැක්වුවා. ඒකයි. ඊළඟට සම්මා ආජීව, මිච්ඡා ආජීවා වේරමණී. ආජීව කියන්නේ දිවි පැවැත්ම කියන එක. අපි කවුරුත් අපේ ජීවිතේ පවත්වාගෙන යන්න ලොකු වැරවැයමක යෙදිලා ඉන්නේ. ඊට අදාළ වෘත්තියක, රැකියාවක, ව්‍යාපාරයක, ගොවිතැනක මොනවා හරි දෙයක අපි යෙදිලා ඉන්නේ ජීවිතේ පවත්වාගෙන යන්න. ඒක කවුරුත් කරන්න ඕන දෙයක්. ඒකට කියන්නේ ආජීව කියලා. දිව්‍ය පැවැත්ම. අන්න එතෙන්දි සම්මා ආජීව, මිත්‍යා ආජීවා වේරමණී. වැරදි ජීවනෝපායන්ගෙන් අයින් වෙලා යහපත් සම්මත නිවැරදි නීත්‍යානුකූල ජීවනෝපායකින් තමන්ගේ ජීවිතය පවත්වාගෙන යනවා. ඒකයි සම්මා ආජීව. ඔය විදිහට අපි සීලේ මූලික ශික්ෂා 8 ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ඇතුළත් වෙලා තියෙනවා ඔබ දන්න. ඊළඟට ඔය 8ට අමතරව අපි අර මජ්ජ පමාදටානා වේරමණී කියන ශික්ෂා පදයක් මූලික ශික්ෂාවන්ට අපි එකතු කරගෙන තියෙනවා. මදයට සහ ප්‍රමාදයට පත්වීමෙන් වැළකී සිටීම. මොකද මදයට ප්‍රමාදයට වැටුණු මිනිස්යාගෙන් කිසි වැඩක් නැහැ, ප්‍රයෝජනයක් නැහැ. කරදරයක්, බාධාවක්, නිෂ්ඵල මිනිස්සෙක්, කරදරකාරී පුද්ගලයෙක් වෙනවා. ඒක නිසා ඒක මනුෂ්‍යත්වයට ගැලපෙන්නේ නැති තත්වයක්. මදයට සහ ප්‍රමාදයට වැටීම. ඒකත් ඒ ශික්ෂා පදෙත් එක්ක ගත්තම මුල් ශික්ෂා 9 විශ්වාචාර ධර්ම හැටියට අපි සලකනවා. ඒතර කවුරුත් බලන්න මේ සීල ශික්ෂාව කොහොමද කියලා තමන්ගේ ජීවිතේ මේ සීල ශික්ෂාව හොඳින් පවත්වාගෙන යනවද කියලා. ඉතින් භාවනාවේ මූලිකම කොටස සීල භාවනාව. ඔතනින් ඉස්සරහටත් අපි ශික්ෂාපද තවත් 5ක් ඉදිරිපත් කරා. අබ්‍රහ්මචර්යා වේරමණී, විකාල භෝජනා වේරමණී, නච්ච ගීත වාදිත විසුක දස්සනා වේරමණී, මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ටානා වේරමණී, උච්චාසයන මහාසයනා වේරමණී කියලා. මේ ශික්ෂාපදවල ඇතුළත් වෙලා තියෙන්නේ අර පංචකාමයේමයි. රූප බැලීම, ශබ්ද ඇහිීම, ගඳ සුවඳ විඳීම, රස විඳීම, පහස විඳීම. ඔය පහට කියනවා පංචකාම කියලා. කාම කියන්නේ කැමැත්ත, කැමැති කියන එකයි. ඔය පහට සාමාන්‍යයෙන් මිනිස්සෝ සත්වෝ කැමැති. එතකොට මුලදී කාමේසු මිත්‍යාචාරා වේරමණී කියන ශික්ෂාපදයෙන් අපි ඔය පංචකාමයේ භුක්ති විඳීමේදී සංවර භාවයක් ඇති කරගන්න අතරේ දෙවනි පියවරේදී නෙක්ඛම්මය පුරුදු වෙනවා. නෙක්ඛම්මය කියලා කියන්නේ පුළුවන් තරම් මේ කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් දුරස් වෙනවා. ඈත් වෙනවා, අයින් වෙනවා. මොකද ඕවට යොමු වුණාම, යෙදුනම ජීවිතේ ප්‍රශ්න ගැටලු වියපැහැදන් වෙහෙස මහන්සිය වැඩි. තරංගකාරීත්වය වැඩි. නොඑක් විදියට රණ්ඩු සරුවල් ප්‍රශ්න ගොඩයි. ඒ ප්‍රශ්න ගැටලු රාශියකින් මිදෙන්න පුළුවන්කම තියෙනවා. මේ කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් පුළුවන් තරම් දුරස් වීම තුළ. ඒක තමන්ට හැකි උපරිමෙන් දුරස් වීම තමයි සුදුසු. ඒ එහෙම දුරස් වුණාම තමන්ගේ ජීවිතය ගෙනියන්න ගොඩාක් පහසු වෙනවා. මේක නිර්වාණ මාර්ගයේදී හඳුන්වා දීලා තියෙන ශික්ෂා 5ක් මේ නෙක්ඛම්ම ශික්ෂා කියලා කියන්නේ. නමුත් එදිනෙදා ජීවිතේට අපිට උපකාරී කරගන්න පුළුවන් වුණොත් හරිම හොඳයි. ඔය වියදම් බහුලයි කියලා හුඟක් අය කියනෝනේ ජීවිතේ. අපිට හරි වියදම් කොච්චර හම්බ කරත් මදි. එහෙම කියනෝනේ හුඟක් අය. හැබැයි ඇත්තටම කල්පනා කරලා බැලුවොත් ඒ වියදම් වලින් සාතිශය බහුතරයක් වැය වෙලා තියෙන්නේ මෙන්න මේ කාම වස්තු සහ කාමී ක්‍රියාවන් වලට. අත්‍යවශ්‍ය දේවල් වලට නෙවෙයි. ඇහ කන නාසය දිවකය පිනවන වැඩවලට, අලංකාරයට, හැඩයට, ලස්සනයට උපකරණ නේ ඔය වගේ දේවල් වලට වියදම් වෙලා තියෙනවා. අනවශ්‍ය වියදම් ඇත්තට මේ.
ඒක නිසා හොඳට අවබෝධ කරගත්තොත් මේ නෙක්ඛම්ම සීලයේ තියෙන වටිනාකම මම හිතන්නේ ඒක ජීවිතේ පවත්වාගෙන යන්න ලොකු දායකත්වයක් සපේ. ප්‍රශ්න ගැටලු රාශියක් අඩු කරන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ ඔය නෙක්ඛම්ම ශික්ෂා පහකුත් උතෙන්ට සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට 9යි 5යි 14යි. තවත් ශික්ෂාපදයක් අපිට හමු වෙනවා ජාත රූප රජත පටිග්ගහනා වේරමණී කියලා. මේ වටිනාකම් වැලියුස් නොඑක් විදිහේ වටිනාකම් තියෙන. විශේෂයෙන් මෙතන අදහස් කරන්නේ භෞතික වටිනාකම්. භෞතික වටිනාකම් කොටස් දෙකකට බෙදනවා. ස්වභාවික වටිනාකම් සහ ආරෝපිත වටිනාකම් කියලා. ජාත රූප කියලා කියන්නේ ස්වභාවික වටිනාකම්. ඒ කියන්නේ සෝබා දහමේ හැම අංගයකම තියෙන වටිනාකම්. දැන් ජලය, ඉරු එළිය, මහ පොළොවේ තියෙන ඛනිජ සම්පත්, මේ අවට තියෙන ගහකොළ, මේ හැම දෙයකම ස්වභාවික වටිනාකමක් තියෙනවා. එයින් අපිට ප්‍රයෝජනයක් තියෙනවා. ඒක නිසා මේ ස්වභාවික වටිනාකම ජාත රූප කියනවා. ජාත කියන්නේ හට ගන්නවා, හට ගැනීමෙන්ම උපතින්ම කියන අදහස. රූප කියන්නේ වටිනාකමට. ඔය රූපීස්, රුපියල් කියලා අපි ඔය පෙරදිග භාෂාවල ඔය වචනේ භාවිතා වෙනවා. වටිනාකම කියන එක. එතකොට ජාත රූප. ඉතින් ඒව පරිහරණය කරන්න වෙනවා අපිට නේ. පරිහරණය කරද්දී පටිග්ගහනා වේරමණී. පටිග්ගහන කියන්නේ මනසින් කරන දෙයක්. තණ්හා මාන දිට්ඨි ඇති කර ගැනීම වැළකී සිටීම. ඊළඟට රජත. රජත කියන්නේ ස්වභාවික වටිනාකම් නෙවෙයි අපි ආරෝපණය කරපුවා. අපි ඔය නෝට්ටු මුද්‍රණය කරලා, කාසි සකස් කරලා, චෙක්පත් මුද්‍රණය කරලා ඕවට අපි වටිනාකම් ආරෝපණය කරනවා. ආරෝපණය කරලා ඒ ආරෝපිත වටිනාකනුත් අපි පාවිච්චි කරනවා. මූල්‍ය වටිනාකම් කියලා කියන්නේ. එහෙම වටිනාකමක් අපි භාවිතා කරනවා. ඒවත් භාවිතා කරන්න පුළුවන්, භාවිතා කරන්න ඕන. නමුත් පටිග්ගහනා වේරමණී. තණ්හා මාන දිට්ඨිය ඇති කරගන්න නැතුව. මේක හුඟක් මානසික ශික්ෂණයට අදාළ ශික්ෂාපදයක්. ඒ ඔය විදිහට ශික්ෂාපද 15ක් වෙනවා. අන්තිමට මෙත්තා විහරණං සමාදියාමි කියලා මෛත්‍රී විහරණය කියලා. ඔය සියලුම ශික්ෂාපද ආවරණය වෙන විදිහේ මහා පුළුල් ශික්ෂාපදයක් දේශනා කරලා තියෙනවා. මෙත්තා විහරණ. ඉතින් මෙත්තා විහරණය කියලා කියන්නේ අංශ 3ක්. මිත්‍රශීලී කායික හැසිරීම, මිත්‍රශීලී වචන භාවිතය සහ මිත්‍රශීලී සිතුම් පැතුම් රටාව. තුනේම එකතුවට කියනවා මෙත්තා විහරණං කියලා. මිත්‍රශීලී ජීවන පැවැත්ම, දිවි පැවැත්ම. මිත්‍රශීලී ජීවිතය. කතා බහේදී කායික ක්‍රියාකාරකම් වලදී, සිතුම් පැතුම් වලදී කොතනවත් ගැටෙන්නේ, ඇලෙන්නේ, මුලා වෙන්නේ. මිත්‍රශීලීව කටයුතු කරන්නේ හැම දෙයක් සමගම, හැම කෙනෙක් සමගම, හැම ස්වභාවයක් සමගම. ඒකයි මෙත්තා විහරණං කියන්නේ. ওই විදිහට ආදි බ්‍රහ්මචර්ය ශික්ෂාපද 16කින් බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් තවත් ධර්මයේ ශික්ෂාපද හුඟක් දේශනා වෙලා තියෙනවා. ඒවා ඒ අවස්ථාවල දැන කියාගෙන අවබෝධ කරගෙන පුංචි පුංචි දේවල් ගැන පවා සැලකිලිමත් වෙන්න කියලානේ අපේ ධර්මය කියන්නේ. කුද්දානුකුද්දක එහෙම නැත්නම් අනුමත්ත වජ්ජ ඔය වගේ වචන පාවිච්චි කරලා තියෙන බුදුරජාන් වහන්සේ. අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවේ කියන්නේ පුංචිම කාරණේ ගැන උනත් සැලකිලිමත් වෙන්න කියලා. ඒක හරි වැදගත්. එතකොට තමයි මේ සාමකාමී සහජීවන යහපත් සමාජ තත්ත්වයක් පවත්ව ගන්න, යහපත් පාරිසරික තත්ත්වයක් පවත්ව ගන්න. දැන් බලන්න බුදුරජාන් වහන්සේගේ කුඩා කුඩා ශික්ෂාවල තියෙනවා මෙන්න මේ වගේ දේවල්. දැන් ඔය වතුරට කියලා ගහන්න එපා, මල මුත්‍රා දාන්න එපා, අපිරිසුදු දේවල් දාන්න එපා කියලා තියෙනවා. බුදුරජාන් වහන්සේ. ඒවා මේ කුඩා කුඩා කියලා දක්වලා තිබුණාට ඒවා හරි වැදගත් නේ. දැන් මේ දවස්වල බලන්න වහිනකොට මේ ගංගා ඇලදොලවල මොනතරම් කුණු ගොඩවල් පාවෙලා යනවද කියලා. කිසිම සැලකිල්ලකින් තොරව මේ අපිරිසිදු ද්‍රව්‍ය, අපද්‍රව්‍ය මේ ඇල මාර්ග වලට, ජල මාර්ග වලට මුදා හරිනවා.
එතකොට ඒවා අපිරිසිදු වෙනවා. අපිම ජීවත් වෙන වටපිටාවම අපිරිසිදු වෙනවා. ඒකයි. ඉතින් අපි දැකලා තියෙනවා මේ අපි මේ මහනුවර ආසන්නයේ ජීවත් වෙන්නේ. මේ මහනුවර ඔය පොල්ගොල්ල ජලාශය මේ පුදුම තරම් මේ කුණු රොඩු එකතු වෙලා තියෙනවා. මොකද එතනින් ජලාශයෙන් පහළට මේ උමගක් හරහා ජලය ගෙනියන උකුවෙල දක්වා. ඉතින් ඒ උමග වටා අපි දැකලා තියෙන එතන කටේ විශාල ප්‍රමාණයක් මහවැලි ගඟේ එන කුණු. එතකොට මේවා මේ පොඩි පොඩි දේවල් වගේ කිව්වට මේවායේ විශාල බලපෑමක් තියෙනවා. ගහක අත්තක්වත් කඩන්න එපා නිකරුණේ කියලා බුදුරජාණන් වහන්සේ කියලා තියෙන කොලයක්වත් අපිට ඖෂධයකට වෙන මොකක් හරි දෙයකට අවශ්‍යතාවයක් නම් පමණයි ශාකයක ගහක වැලක කොලයක්වත් අපි කඩන්නේ. ඒවා කුඩා කුඩා දේවල් කුද්දානුකුද්දක එහෙම නැත්නම් අනුමත්ත වජ්‍ය කියලා පෙන්වුවට ඒවයි තියෙනවා ලොකු බලපෑමක්. පාරිසරික බලපෑමක් තියෙනවා. පුද්ගල ජීවිතයට ලොකු බලපෑමක් තියෙනවා. සතා සීවපාවට ලොකු බලපෑමක් තියෙනවා. ඒකයි. ඉතින් ඒක නිසා අපි මේ සීලයේදී ගාක් සැලකිලිමත් වෙන්න ඕන. මේ කාය සංවරය, වචී සංවරය, චිත්ත සංවරය පිළිබඳව ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන. අන්න ඒක තමයි සීල භාවනාව කියන්නේ. ඉතින් ওই කොටස භාවනාවේදී අපි අනිවාර්යයෙන්ම සකස් කරගත යුතුමයි සීල භාවනාව. ඉතින් එතනින් එහාට අපි සමාධි භාවනා, පඤ්ඤා භාවනා කොටස් දෙක ගැන අවධානය යොමු කරලා තියෙනවා. දැන් අපි මීට අදාළ විශේෂයෙන් සමාධි භාවනාවට අදාළ, පඤ්ඤා භාවනාවට අදාළ භාවනා ක්‍රමයක් අපි මේ සදහම් අරුණේදී තෝරාගෙන තියෙනවා. අපි ඒකට කියන්නේ සතිපට්ඨාන භාවනා ක්‍රමය කියලා. මහා සතිපට්ඨාන දේශනාව මූලික කරගෙන අපි එහෙම භාවනා ක්‍රමයක් දැන් දිගට කතා කරගෙන එනවා. ඊට අදාළ කමඨහන් කතා කරගෙන එනවා. එතකොට මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය නිවන් මාගේ කොතනද ඇතුළත් වෙලා තියෙන්නේ කියලා ටිකක් හිතලා බලන්න. ඔන්න දැන් නිවන් මාර්ග, ආර්ය අෂ්ටාංගික මාර්ගය, මධ්‍යම ප්‍රතිපදාව, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා, ඔය කියන වචන වලින් හඳුන්වලා තියෙන අංග 8කින් සහ ශික්ෂා 3කින් යුක්ත ආර්ය මාර්ගය හැමෝටම මතක් වෙනවනේ. එතකොට එහි 7 වෙනි මාර්ගාංගය මතක් කරන්න. 7 වෙනි එක සම්මා සති. සම්මා සති. අන්න සම්මා සති විස්තර කරද්දී බුදුරජාණන් වහන්සේ කතමාච බික්කවේ සම්මා සති ඉද බික්කවේ බික්කු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්සං අයං උච්චති බික්කවේ සම්මා සති. අන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය ඇතුළත් වෙලා තියෙන තැන. ඉතින් ඔතෙන්දී අපි ඇති කරගන්නේ මූලික වශයෙන් අර සති සමාධි කියන ගුණාංග. සමාධි භාවනාව. එතකොට සමාධියේ තියෙනවා අර නීවරණ ධර්ම කෙලෙස් ටිකකට යටපත් කරගෙන తాවකාලිකව ඇති කරගන්න සමත සමාධිය කියලා එකක්. ඊට අමතරව තියෙනවා විපස්සනා සමාධිය. එතකොට අපි දැන් මේ මහා සතිපට්ඨාන දේශනාවේ කතා කරගෙන යන්නේ විපස්සනා සමාධිය. විපස්සනා කියනකොට අන්න පඤ්ඤා භාවනාව. සමාධි භාවනාව. එතකොට අපි මේ විපස්සනා සමාධියේ ස්වභාවය තමයි ප්‍රඥාවෙන් අපි හැම දෙයකම යථා ස්වභාවය තේරුම් ගන්න. හැම දෙයකම කියන්නේ මේ නාම රූප ධර්මවල මේ ජීවිතයේ මේ වටපිටාවේ පරිසරයේ හැම දෙයකම යථා ස්වභාවය තේරුම් ගන්න. තේරුම් ගත්තම ඒවයි ඇති වෙන වෙනස්කම් හමුවේ අපි කලබල වෙන්නේ නැහැ. නොසන්සුන් වෙන්නේ නැහැ. ප්‍රශ්න ගැටලු හදාගන්නේ නැහැ. රණ්ඩු සරුවල් ඇති කරගන්නේ නැහැ. කෙලෙස් හදාගන්නේ නැහැ. ඇයි?
හැම දෙයකම යථා ස්වභාවය අපි දන්නවා. මේක මෙහිමයි හටගන්නේ, මෙහිමයි පවතින්නේ, මෙහිමයි නැති වෙන්නේ. මේක අපිට පාලනය කරන්න පුළුවන්ද බැරිද? නේ? ඕව අවබෝධ වුණාම ඉතින් පාලනය කරන්න මෙහෙවන්න බැරි එක පොරබදන්නේ නැහැ අපි. ඒ ගැන උපේක්ෂා වෙනවා. දැන් බලන්න මේ දවස්වල මේ කාලගුණ දේශගුණ තත්ත්වයන් සෑහෙන වෙනස් වීමකට භාජනය වෙලා තියෙනවා. නේ? ඉතින් ඒව අපිට අපි කැමති විදිහට අපිට ඕන හැටියට වෙනස් කරන්න බෑ. ඉතින් අපි ඒක ගැන උපේක්ෂා වෙලා අපි ඒ කාලය තුල පරිස්සමෙන් සැලකිල්ලෙන් වැඩ කටයුතු කරනවා. එතකොට අන්න අපි අවබෝධ කරගන්නවා මේකේ හැටි මෙහිමයි. මේකට අනුව අපි කටයුතු කරන්න ඕන මේ විදිහට කියලා අවබෝධය. එතකොට අර ඒක වෙනස් වුණා කියලා අපි නොසන්සුන් වෙන්නේ කලබල වෙන්නේ. ওই කාලගුණ දේශගුණ විතරක් නෙවෙයිනේ. දැන් බලන්න මිනිස්සු වෙනස් වෙන හැටි හිටි ගමන් නේ මේ හොඳට ඉන්න කෙනා සමහර වෙලාවට ඔන්න බොහොම රළු පරළු වෙනවා ගොරෝසු වෙනවා. එහෙම වෙනවා. එහෙමත් වෙනවා. ඉතින් එහෙම මිනිස්සුන්වත් ওই කාලගුණ දේශගුණ වගේ තමයි හිටි ගමන් වෙනස් වෙනවා. ඉතින්දිත් අපි දන්නවා මෙහෙම වෙනස් වෙනවා. විපරිණාම අනිත්‍ය මේ වගේ දේවල් අපි ඉගෙනගෙන තියෙනවා. කලබල වෙන්නේ අපි සංසුන් වෙලා දැන් මොකද කරන්නේ? ඒකට අදාළ යම්කිසි ප්‍රතිචාරයක් දක්වන. එහෙමයි. ඉතින් ඔන්න ඔය විදිහට හොඳින් ප්‍රඥාව මෙහෙवला අවබෝධ කරගත් එක්කෙනා මේ වයින් කම්පා වෙන්නේ නැහැ. අනිතන තියෙන්නේ විපස්සනා සමාධිය. මේ විපස්සනාව ඇති කරගන්න විපස්සනා සමාධිය ඇති කරගන්න තමයි මේ මහා සතිපට්ඨාන දේශනාවේ මේ කමඨහන් කියාගෙන යන්නේ. ඉතින් අපි කායානුපස්සනා කොටස අවසන් කරලා පහුගිය සදහම් අරුණේදී මේ වේදනානුපස්සනා කොටසට ආව ඔබට මතකයි. එතකොට අපි එදා කිව්වා අපි ප්‍රවේශ වුණේ නාම ධර්ම පැත්තට. රූප ධර්ම ගැන කතා කරලා අවසන් කරලා නාම ධර්ම පැත්තට. එහෙම නැත්නම් භාවනාවේ මානසික අංශයට. කායික අංශය ගැන අපි කතා කරලා මානසික අංශය මනස පැත්ත ගැන ටිකක් දැන් ගැඹුරින් විමසා බලන්නේ. එතකොට මානසික පැත්ත නැත්නම් මනස අපි සලකන්නේ කිසියම් ශක්ති විශේෂයක් හැටියට. ශරීරය ද්‍රව්‍යමය දෙයක්, භෞතික දෙයක්. මනස එක්තරා ශක්ති ගොනුවක්, ශක්ති එකතුවක්. හැකියාවන්, දක්ෂතාවන්, කුසලතාවන් එකතුවක් මනස කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඒක එවැනි ශක්ති හැකියාවල් මානසික ස්වභාවයන් පහක් පෙන්වනවා. වේදනා විඳීමේ හැකියාවනේ. සංඥා හඳුනා ගැනීමේ හැකියාව. චේතනා සිතීමේ හැකියාව. පස්ස යම් දේ සිතට වදින ස්වභාවය. මානසිකාර යම් දේ හිතින් මෙනෙහි කරන්න පුළුවන් හැකියාව. ඉතින් ওই හැකියාවන් අපි කාටත් තියෙනවානේ. අපිට තේරෙනවා අපිට යමක් හිතට වදිනවා. අපි ඔන්න රූපයක් දැක්කම ඔක හිතට වදිනවා. ශබ්දයක් ඇහුනම හිතට වදිනවා. අපි කියන්නේ මතක තියනවා කියන්නේ. මතක තියනවා කියන්නේ හිත වැදුනා කියන එක. හිතේ යම්කිසි සටහනක් ඇති වෙනවා. රූප සටහනක්, ශබ්ද සටහනක්, ගන්ධ සටහනක්, රස සටහනක්, ස්පර්ශ සටහනක් හිතේ ඇති වෙනවා. එහෙම වෙනවනේ. ඒක අපිට ප්‍රත්‍යක්ෂයි. ඊට පස්සේ සමහර දේවල් අපිට අඳුන ගන්නත් පුළුවන්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අඳුන ගන්න පුළුවන්. සංඥා විඳින්නත් පුළුවන් අපි. රූප බලලා යම්කිසි වින්දනයක් ලබනවා. ශබ්ද අහලා වින්දනයක් ලබනවා. ගන්ධ, රස, පහස තුලින් යම්කිසි වින්දනයක් ලබනවා. එහෙනම් විඳින බවත් අපිට තේරෙනවා. නේ? ඊළඟට අපිට මේ විඳපු දේවල් ඔස්සේ හිතන්නත් පුළුවන් දිගට. ඒ හැකියාව තියෙනවා. ඊළඟට ආයෙ මතක් කරන්න පුළුවන්. නැවත සිහිපත් කරන්න පුළුවන්. ඒ වගේ හැකියාවල් තියෙනවා. එතකොට මෙන්න මේ නාම ධර්ම පැත්ත තමයි දැන් අපි කතා කරගෙන යන්නේ.
ওই නාම ධර්ම වලින් පළවෙනියටම ගත්තේ බුදුරජාණන් වහන්සේ වේදනා කියන නාම ධර්මය. වේදනා කියන්නේ විඳිනවා කියන එක. අදත් අපි කතා කරන්නේ ඒ ගැන ටිකක්. එතකොට මේ විඳිනවා කියන එක අපිට මූලික කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. එකක් තමයි මේ අපි කැමැත්තෙන් විඳිනවා. ඒ අපි කැමැත්තෙන් සැලසුම් කරලා, සකස් කරලා, පිළියෙල කරලා, ගිහිල්ලා, ඇවිදලා, බලලා විඳිනවා. නේ? අපි කැමැති විඳින්න. ඒක නිසා අපි කැමැත්තෙන් විඳිනවා. ඒවට අවශ්‍ය දේවල් අපි පිළියෙල කරගන්න. දැන් රසයක් විඳින්න කැමති නම් ඒ රසය පිළියෙල කරගන්න. රූපයක් බලලා ඒ වර්ණය විඳින්න කැමති නම් ඒ අපි රූපේ බලනවා. ශබ්දය අහලා විඳිනවා. ගඳ සුවඳ තුලින් විඳිනවා. රස තුලින් විඳිනවා. ස්පර්ශය තුලින් විඳිනවා. ඉතින් පිළියෙල කරගෙන සකස් කරගෙන ගොඩනගලා නිර්මාණය කරලා ඔහොම අපි ඒව විඳිනවා. ඇයි විඳින්නේ? ඒක මානසික අවශ්‍යතාවයක්. නැත්නම් ඒක මානසික ආහාරයක්. මනසට එහෙම ආහාරයක් අවශ්‍යයි. එහෙම දෙයක් නැත්නම් මනස නිකන් ආහාර නැති වුණාම දැන් ශරීරයේ ආහාර නැති වුණාම මොකද වෙන්නේ? ක්ලාන්ත වෙලා, අප්‍රාණික වෙලා, අක්‍රීය වෙලා තියෙන්නේ. ඒ වගේ මනසටත් ආහාර නැති වුණාම මනස අක්‍රීය වෙනවා, නිෂ්ක්‍රීය වෙනවා. අලස වෙනවා, කම්මැලි වෙනවා, මන්දෝත්සාහය වෙනවා. ඒතර මනසට ආහාරයක් මේ විඳිනවා කියන එක. විඳිනවා. පාලියෙන් ඒකට කියන්නේ වේදනා කියලා. ඒතර මේ වේදනා කියන වචනේ සිංහලයේදී භාවිතා වෙන ඔය කැක්කුමට, ඇම්මට, රිදෙනවටත් වේදනාව කියලා කියනවා. ඒක සිංහල ව්‍යවහාරයක්. භාවනාවේදී වේදනා කියලා කියන්නේ විඳිනවා කියන එක. ඒතර දැන් ඔන්න අපි කැමැත්තෙන් විඳිනවා, ඌමනාව නිසා විඳිනවා. එහෙම අංශයක් තියෙනවා. දෙවෙනි අංශය තමයි විඳින්න වෙනවා කියන එක. විඳින්න වෙනවා. ඒ කියන්නේ අපි කැමති වුණත් අකමැති වුණත් ඇතැම් දේ විඳින්න සිද්ධ වෙනවා. ඇයි ඒ? අපේ මේ පංචේන්ද්‍රියන් සහ මනස තියෙනවනේ. ඕක වහන්න බෑ අපිට. ඉන්ද්‍රිය පහ ඇහැ කන නාසය දිවකය මන කියන මේ ඉන්ද්‍රිය 6 පසින්දුරන් සහ මනස වහලා තියන්න බෑ. ඉතින් ඕවයි අපිට නොඑක් දේවල් පේනවා. නොඑක් දේවල් ඇහෙනවා. නාසයට ගඳ සුවඳ වශයෙන් දැනෙනවා. දිවට රස දැනෙනවා. කයට පහස දැනෙනවා. මනසටත් යම් යම් දේ වැටහෙනවා. එතකොට අපිට මේ ඉන්ද්‍රියන් වහලා තියන්න බැරි නිසා අපි අකමැති වුණත් මේ රූප පේන, ශබ්ද ඇහෙන, ගන්ධ රස පහස දැනෙනකොට ඔන්න අපි ඒව විඳිනවා. සමහර දේවල් අපි අකමැති විඳින්න. නමුත් විඳින්න වෙනවා. එතකොට කැමැත්තෙන් වින්දත් අකමැත්තෙන් විඳින්න උනත් අන්නෙතෙන්දී අපි ගැටලුවක් හදාගන්න හොඳ නැහැ. මොකද්ද ගැටලුව? මේ වේදනාවේ ඇති වෙන අනුසය ධර්ම තුනක් ඇති වෙනවා. රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය කියලා. ඒ කියන්නේ දැන් මේ වේදනාවේ තියෙනවා නේද? මෙන්න මෙහිම අංශයක්. සුඛ වේදනා කියලා අංශයක් තියෙනවානේ. අපි ඔකට සිංහලෙන් කියන්නේ සැප විඳිනවා කියලා. කයට පහසුව, මනසට සහනය ගෙන දෙන తත්වයේ තමයි සුඛ වේදනා කියන්නේ. සැප විඳිනවා කියලා කියන්නේ. කවුරුත් කැමති ඒක. දැන් වාඩි වෙන්න බැලුවත් අපි වටපිට බලලා මේ වඩාම හොඳ පුටුවේ තමයි වාඩි වෙන්නේ. ඉතින් පුටු කීපයක් තියෙනනේ වාඩි වෙන්න කිව්වම ගෙදරකට ගිහින් ඉඳ ගන්නකො කිව්වම ඉතින් වඩා සුව පහසුයි කියන්නේ වාඩි. ඇයි? අපි කැමති සැප වේදනාවට. එහෙමයි. ඉතින් සැප විඳින එක වැරද්දක් හැටියටවත් නොකල යුතු දෙයක් හැටියටවත් බුදුදහම කියන්නේ නැහැ. සැප විඳින්න ඕනේ. නමුත් සැප විඳිනකොට යම්කිසි ගැටලුවක් ඇති වෙනවා. සුඛාය වේදනාය රාගානුසය අනුසේති කියලා. ටික ටික අර සැපයට ඇලෙන්න ගන්නවා.
ඒ සැපේ ලබා දෙන්නේ ද්‍රව්‍යයකින්, භාණ්ඩයකින්, වස්තුවකින් නම් ඔන්න ඒකට බැඳීමක් ඇති වෙනවා. එහෙම නැත්නම් සැපේ ලබා දෙන්නේ යම්කිසි පුද්ගලයෙක් නම් එයාට ඇලෙනවා. නැත්නම් සැපේ ලබා දෙන්නේ යම්කිසි ස්ථානයකට නම් ඉතින්ට ඇලෙනවා. ටික ටික මේ ඇලෙනවා කියන එක ඒක යන්තම් ඇති වෙන්නේ බොහෝම මාත්‍රා වශයෙන් කියන්නේ බොහොම ස්වල්ප වශයෙන් මුලදී ඇති වෙන්නේ. ඒකට කියන්නේ අනුසය කියලා. රාග අනුසය කියලා. එහෙම දෙයක් ඇති වෙනවා. ඉතින් අර සැප වේදනාවෙන් හිත රංජනය වෙලා, හිත සතුටු වෙලා ටික ටික මේකට ඇලෙන්න පටන් ගන්නවා. ඒතර මේක දැක්කේ නැතොත් අපි මේ රාගානුසය දැක්කේ නැතොත් රාග බන්ධනයක් හැදෙනවා. රාග බන්ධනයක් හැදෙනවා. අරකට එක තදින් ඇලෙනවා. ඔන්න ගැටලුව. ඔන්න වේදනාව නිසා, විඳීම නිසා ඇති වෙන පළවෙනි ගැටලුව. ඉතින් ඔය බන්ධනේ නිසා ඔන්න ඔතන ඉඳලා ඇලිච්ච එකත් එක්ක ලොකු ප්‍රශ්න ගොඩක් හදාගන්න. ඒකයි. ඊළඟට අර දුක්ඛ වේදනා කියලා කොටසක් තියෙනවනේ. අපි කයින් සහ මනසින් යම් දුෂ්කරතා විඳිනවා. අකමැති වුණත් විඳින්න වෙනවා කියලා අපි කිව්වනේ. ඔය වගේ දෙයක් දිගින් දිගට විඳිනකොට පටිඝානුසය ඇති වෙනවා. පටිඝානුසය කියලා කියන්නේ සියුම් අකමැත්තක් හිතේ පටන් ගන්නවා යටින්. අනුසය වශයෙන්. ඡායා මාත්‍ර වශයෙන් පටන් ගන්නවා. පටන්ගෙන ටික දවසක් යනකොට මොකද වෙන්නේ? ඔන්න මේක තරහක් බවට, අමනාපයක් බවට, වෛරයක්, ක්‍රෝධයක් බවට පරිවර්තනය වෙනවා. මොකක්ද ඒකට හේතු වුනේ? අර දුක්ඛ වේදනා, අර දුෂ්කරතාවයට ලක්වීම. ඒකයි අපි කිසිම කෙනෙක් දුෂ්කරතාවයකට පත් කරන්නේ නැත්තේ. එහෙම පත් කරනකොට අර පුද්ගලයාගේ හිතේ තරහ ඇති වෙනවා. වෛරය ඇති වෙනවා, ද්වේෂය ඇති වෙනවා, අමනාපය ඇති වෙනවා. ඒකයි. දැන් ඔන්න බලන්න වේදනාව නිසා, විඳීම නිසා ප්‍රධාන ගැටලු දෙකක් මතුවෙනවා. සැප වේදනාව නිසා රාගානුසයත්, දුක්ඛ වේදනාව නිසා පටිඝානුසයත් කියන දෙක ඇති වෙනවා. දැන් අපි මේ ඉන්නේ භාවනා වැඩසටහනකනේ. දැන් මේක විඳිනකොට අපි මේක ගැන ඔන්න අවදිමත් වෙන්න ඕන. සැප විඳිනකොට සිහියෙන් විඳින්න ඕන. සැපයක් විඳිනකොට කායික පහසුවක් හෝ මානසික සහනයක් ඇති කරගෙන ඒක විඳිනකොට කයින් සහ මනසින් යම්කිසි සැපයක් විඳිනකොට ඒකට අවදිමත් වෙන්න. ඒකනේ මේ සතිපට්ඨානයේ බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමීති පජානාති. ඉස්සර වෙලාම ගත්තේ සැප වේදනාව කියන එක. සැපක් විඳිනකොට ඒකට අවදිමත් වෙන්න, සතිමත් වෙන්න. ඒක ගැන හොඳට සෝදිසිමත් වෙන්න. අර අනුසය ඇති නොවෙන්න වග බලා ගන්න. මොන අනුසයද? සැප වේදනාවේ ඇති වෙන්නේ රාගානුසය. සැප විඳින්න හැබැයි රාගානුසය ඇති කරගන්න එපා. ඇයි ඒ? රාගානුසයයි දෝෂය. සැපේ නෙමෙයි. දැන් සමහරව හිතන මේ සැප විඳින එක හොඳ නෑ, සැපය දෝෂයක් කියලා. නෑ, සැප වේදනාවේ කිසිම දෝෂයක් නෑ. ඒ සැප විඳින්න ගිහිල්ලා ඇති කරගන්න රාගානුසය තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක නිසා යමක් විඳිනකොට අවදිමත් වෙන්න. ඒකට තමයි වේදනානුපස්සනාව කියලා කියන්නේ. ඊළඟට අර අපි අකමැති වුණොත් යම් දුෂ්කරතා විඳින්න සිද්ධ වෙනවා කිව්වනේ. කරන්න දෙයක් නැහැ, ජීවිතේ හැටීම තමයි. අන්න එහෙම දෙයක් විඳිනකොටත් බුදුරජාන් වහන්සේ අපිට කියන දුක්ඛං වා වේදනං වේදියමානෝ. ඔබට යම් මොහොතක දුෂ්කරතාවයක් විඳින්න වුණොත් කොතෙන්දී හරි මේකට තැනක් නියමයක් නැහැ. දුක්ඛං වේදනං වේදියාමීති පජානාති. මේ වෙලාවේ මම යම්කිසි දුෂ්කරතාවයක් විඳින්මින් ඉන්නේ. හැබැයි මේ වෙලාවේ මගේ හිතේ අනවශ්‍ය ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒ මොකද්ද? පටිඝානුසය. ද්වේෂය හටගන්න සුදුසු වෙලාව දැන් එළඹිලා තියෙනවා. මං ඒක ඇති කරගන්න නැතුව කටයුතු කරන්න ඕන කියලා. අන්න එතන සිහිය තිබ්බොත් ද්වේෂය හදාගන්න නැතුව ඒ අවස්ථාව පහු කරගන්න පුළුවන්. නැත්තම් ද්වේෂය හදාගන්න, පටිඝානුසය හදාගෙන ඔන්න අමනාපේ, වෛරය, කෝධය ඇවිල්ලා පරුස වචන කියලා ගහ බැනගෙන මහා ප්‍රශ්න ගොඩකින් අවසන් වෙනවා. නේ?
අන්න ඒක වළක්වන්න තමයි බුදුරජාණන් වහන්සේ අපිට මේ සැප විඳිද්දිත් සිහිනුවණින් දුෂ්කරතාවයක් විඳි දුක්ඛ වේදනා සිහිනුවණින් කටයුතු කරන්න කියන්නේ. ඊට අමතරව තුන්වෙනි වේදනා අවස්ථාවක් පෙන්නනවා. ඒකට කියන්නේ අදුක්ඛ අසුඛ කියලා. අදුක්ඛ අසුඛ අදුක්ඛම සුඛ කියලා ඔක සංදි වෙනකොට සංදිපදේ. එතකොට ලොකුවට පිනවීමකුත් නැති පිළීමකුත් නැති අවස්ථාවලත් ඒත් හොඳ සිහියෙන් කටයුතු කරන්න ඕන. ඒ තුන්වෙනි වේදනා අවස්ථාව හුඟක්ම වැදගත් අවස්ථාවක්. ඒ කියන්නේ ලොකුවට අපේ ජීවිතේ පිළීමකුත් නැත්තම් පිනවීමකුත් නැත්තම් ඒ අවස්ථාව හරිම හොඳයි. අපිට ওই බණ භාවනා කරන්න, දහම් පොතපතක් කියවන්න, ගැඹුරු දහමක් අවබෝධ කරගන්න හොඳම අවස්ථාව ඒ අවස්ථාව. දැන් ඔය සැප විඳින අවස්ථාවල එහෙම බණ කිව්වට ඇහෙන්නේ නැහැ. සුඛ වේදනා අවස්ථාවල. දුක්ඛ වේදනා අවස්ථාවලත් ඇහෙන්නේ අඩුවෙන් ඇහෙනවා. ඔය දුකකටපත් වෙලා ඉන්න වෙලාවල් වල සමහර වෙලාවට බණ ටිකක් ඇහෙනවා. හැබැයි අඩුවෙන් ඇහෙන්නේ. ඔය පිනවන්නෙත් නැති පෙලන්නෙත් නැති අවස්ථාවටපත් වුණාම හොඳට මනස අවදිමත්. ඒ වෙලාවේ ඔය ගැඹුරු දහමක් අවබෝධ කරගන්න, ගැඹුරු විෂයක් අවබෝධ කරගන්න අපිට උපකාරී වෙනවා. අන්න ඔය විදිහට ඔය වේදනා අවස්ථා තුනේ හොඳට සිහිනුවන පවත්වා ගැනීම තමයි මේ වේදනානුපස්සනාවෙන් කරන්නේ. එතකොට අපිට අර වේදනා අවස්ථාව ප්‍රශ්නයක් ගැටලුවක් ඇති නොවෙන්නේ. සැපක් වින්දත් දුකක් වින්දත් ඒ දෙකෙන් තොර දෙයක් වින්දත් ප්‍රශ්නයක් ගැටලුවක් ඇති නොවෙන්න කටයුතු කරන්න පුළුවන්. අන්න ඒකයි වේදනානුපස්සන. එතකොට වේදනා අවස්ථාවේ යාගේ හිත පවතින්නේ සමාධියක. මොන සමාධියද? විපස්සනා සමාධිය. අර විඳීම පිරිසිඳ දැකලා තියෙන්නේ. සිහිනුවණින් විඳින නිසා දුකක් වින්දත් සැපක් වින්දත් මධ්‍යස්ථ වින්දනයක හිටියත් කලබල නැහැ, සංසෝම. කෙලෙස් හදාගන්නේ, දුක් හදාගන්නේ, ප්‍රශ්න ගැටලු ඇති කරගන්නේ. සිහිනුවණින් විඳින්නේ බවට පත් වෙනවා. ඒකයි වේදනානුපස්සනාවේ ස්වභාවය. හොඳයි. අපි අදට ඔය කමඨහන් පැහැදිලි කිරීම ඔතකින් නිමා කරලා අපිට ගුවන්විදුලි මැදිරියට අපේ අසන්නු කීප දෙනෙක් ප්‍රශ්න එවලා තියෙන බව රංගන මහත්තයා මතක් කළා. අපි ඒක නිසා මෙතෙන් සිට බලමු රංගන මහත්තයා මොනවද අපේ මේ වැඩසටහනට සම්බන්ධ අසන්නන් අපිට එවලා තියෙන ප්‍රශ්න ගැටලු මොනවද කියලා. හොඳයි අපේ හාමුදුරනේ දැන් අපට මේ වැඩසටහන පිළිබඳව අදහස් කීපයකුත් සමග ප්‍රශ්න කීපයක් යොමු කරලා තිබෙනවා අපේ හාමුදුරනේ. මහනුවර රජපිහිල්ල මාවතේ ජයතිලක බණ්ඩාර මහතා එතුමා වැඩසටහන පිළිබඳව නම් කාලෝචිත වැඩසටහනක් බව සඳහන් කළා. ඒ වගේම සීල සමාධිය සඳහා ඉදිරිපත් කළ කරුණු 16 අතිශය වැදගත් ජීවිතයට කියන කාරණය සඳහන් කළා. ඒ වගේම ප්‍රශ්න 3ක් අපේ හාමුදුරනේ යොමු කරලා තිබෙනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි විදර්ශනා භාවනාව සඳහා ධාතු මනසිකාර්ය වැඩිවීමට සුදුසු භාවනාවක් සඳහන් කරන්න කියලා ඉල්ලීමක් කරලා තිබෙනවා අපේ හාමුදුරනේ. ඔව් ඒක අපි පළමුවෙන් කතා කරමු. ඔව්. ධාතු මනසිකාරයෙන් අපි කරන්නේ මේ භෞතික දේවල්. භෞතික දේවල් වල යථා ස්වභාවය තේරුම් ගැනීම. ඒතර භෞතික දේවල් කොයි දේත් දැන් අපේ ශරීරයත් ඒ වගේම ශරීරයේ වටා අපි එකතු කරගෙන ගොනු කරගෙන රැස් කරගෙන තියෙන සියලුම භෞතික දේවලුත් ඔය මූලික ස්වરૂපයන් හතරකින් පවතිනවා. පඨවි, ආපෝ, වායෝ, තේජෝ කියලා. ඒකට තමයි ධාතු කියලා කියන්නේ. ධාතු කියන්නේ එතන මූලික ස්වરૂපයන් හතර. ඒකට අපිට ඕනම දෙයක්. දැන් ඔතෙන්දී ওই මහත්මයා අහන්නේ මට තේරෙනවා මේකට මොකක්ද අපි කමටහන කරගන්නේ කියන එකයි. මේකට ඕනම දෙයක් ගන්න. මූලික වශයෙන් බුදුරජාණන් වහන්සේ නම් ශරීරය තමයි අරගෙන තියෙන්නේ. ඉම මේව කායං යථාටිතං යථාපනිහිතං ධාතුසෝ පච්චවෙක්කති අත්තිමස්මින් කායේ පඨවි ධාතු, ආපෝ ධාතු, ආයෝ ධාතු, තේජෝ ධාතුති කියලා. මේ ශරීරයමයි අරන් තියෙන්නේ. මේ ශරීරය අපිට ගන්න පුළුවන් තමන්ගේ ශරීරයේ. ඒතර තමන්ගේ ශරීරයේ තියෙනවා
මේ තමන්ගේ ශරීරයේ තියෙනවා මේ කොටස් හතරම. තද කොටස් තියෙනවා. දත්, ඇට, නියපොතු ආදී වශයෙන් හොඳටම ප්‍රකටයි. ඊට පස්සේ ආපෝ කියන්නේ ගලා යන වැగిරෙන කොටස්. ඊළඟට හිස් තැන්වල වායෝ කොටස් තියෙනවා. ඊළඟට ශරීරයේ විවිධ ශක්තියින් තියෙනවා. රස්නය, සීතල, ජව ගතිය, වේගවත් ගතිය, චලන මේවා ඔක්කොම මේ තේජෝ ධාතුවටයි තියෙන්නේ. එතකොට මේ සතර මහා ධාතුව අපි ශරීරය තුලින් තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම ශරීරයට සම්බන්ධ බාහිර දේවලුත් අපිට ගන්න පුළුවන්. ඒවත් ඉතින් සතර මහා භූත, පඨවි, ආපෝ, වායෝ, තේජෝ. එතකොට මේවා වෙන් කරලා තේරුම් අරගෙන ඊළඟට මේවා ගැන විදර්ශනා කරන්න ඕන. විදර්ශනා කරනවා කියලා කියන්නේ මේ පඨවි, ආපෝ, වායෝ, තේජෝ කියන හතරත් නිට්ටය නෑ. අනිත්‍යයි ඒවා. ඒවා අපිට ඕන හැටියට පවත්වන්න බෑ. අපි කැමති ආකාරයට පවත්වන්න බෑ. ඒ ස්වභාවය, අනිත්‍ය ස්වභාවය, අනාත්ම ස්වභාවය, ඊළඟට මේ සතර මහා ධාතුත් විපරිණාමය වෙනෝනේ. ක්‍රමානුකූල ඒවායි ගුණය, ගතිය, ස්වરૂපයේ, ස්වභාවය, හැඩය, ලක්ෂණය, ශක්තිය ක්‍රමයෙන් වෙනස් වෙගෙන යනවා. ඒ වගේම යම් වෙලාවක ඒකේ පඨවි ගතිය නැත්තට නැති වෙනවා. ආපෝ ගතිය නැත්තට නැති වෙනවා. ඇති වෙලා නැති වෙලා යනවා. එතකොට අර භෞතික දේවල් ඔය විවිධ නම්ගම් වලින් අපි සඳහන් කළාට මොකද ඒවා පවතින්නේ මූලික වශයෙන් සතර මහා භූත හැටියට. සතර මහා භූත හැටියටත් දකින්න ඕනේ. ඒවා අනිත්‍ය අනාත්ම විදිහටත් දකින්න ඕනේ. ඔතෙන්දී මූලික වශයෙන් ශරීරය ගන්න පුළුවන් කමටහන හැටියට. ඔය මහත්ය අහන ප්‍රශ්නයට අනුව. ඊට අමතරව ඉතින් පරිබාහිර දෙයක් ගත්තත් කමක් නැහැ. ඉතින් බාහිර වස්තුවක් වුණත් ඒකේ සතර මහා භූත බලන්න පුළුවන්. බලලා ඒකෙත් අනිත්‍ය අනාත්ම ස්වභාවය මෙනෙහි කරන්න පුළුවන්. අන්නේ විදියටයි ওই ධාතු මනසිකාරයේ විදර්ශනා වශයෙන් වඩන්නේ. ඊළඟ ප්‍රශ්නේ. හොඳයි. අපේ හැමදෙන ඊළඟ ප්‍රශ්නයේ විදිහට යොමු කරලා තිබෙනවා මේ මොහොතින් මොහොත වෙනස් වෙමින් වෙනත් අරමුණු කරා යන සිත ඒකාග්‍රතාවයකට පත් කරන සුදුසු භාවනාව කුමක්ද කියලත් එතුමා අහනවා අපේ හැමදෙන. ඔව් ඇත්තටම මෙතෙන්දී මූලික වශයෙන් අපි ඇති කරගන්න ඕන මේ ආනාපාන සති, ඉරියාපත සති, සම්පජඤ්ඤ සති වශයෙන් අපි පෙන්නලා දීලා තියෙන හිත එක එක අරමුණු වලට යන ස්වභාවය එක අරමුණකට යොමු කරගන්න අවශ්‍ය භාවනා ක්‍රමයක් හැටියට මේ ආනාපාන සති ක්‍රමය හුඟක්ම හොඳයි. හුස්මට අවධානය යොමු කරන්න. එතකොට අර අපි පුරුදු වෙනවා අර සද්ද, වේදනා, සිතිවිලි වලට යන මේ අපේ අවධානය හුස්මට ගන්න. එක දෙයකට ගන්න. එතකොට ඒකේ දිගට හුස්ම රැල්ල ඇතුල් වෙනවා, පිට වෙනවා. ඒකට පූර්ණ අවධානය තියාගෙන ඉන්න හුරු වෙන්න. එතකොට හිත විසිරෙන එක අඩු වෙලා එක අරමුණකට හිත යොමු වෙනවා. ඊළඟට ඉරියව්වල සිහිය පවත්වන්න. ඇවිදිනකොට ඇවිදින බව, හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව, වාඩි වෙලා ඉන්නවා නම් වාඩි වෙලා ඉන්න ඉරියව්වට, වැතිරිලා ඉන්නවා නම් වැතිරිලා ඉන්න ඉරියව්වට. එතකොට ඉරියව්ව විතරයි සිහිය පවත්වන්නේ. වෙන දෙයකට හිත ගියත් ආපහු ඉරියව්වට සිහිය ගේනවා. අවධානය ගේනවා. අන්න එහෙම කරපුවාම එක දෙයකට හිත යොමු කරගන්න අපිට පුළුවන්කම ඇති වෙනවා. ඊට අමතරව අපිට පුළුවන් ওই අනුස්සති වශයෙන් මෙනෙහි කරන අනුස්සති භාවනා ක්‍රමත් පාවිච්චි කරන. දැන් බුද්ධානුස්සති උදාහරණයක් හැටියට ගත්තොත් බුදුගුණ මෙනෙහි කරන්න පුළුවන් අපිට. බුදුගුණ විතර මෙනෙහි කරන වෙන දෙයකට හිත යොමු කරත් ඒක බුදුගුණයක් අරගෙන අරහං ගුණය අපි ඒක මෙනෙහි කරන දිගටම. වෙන දෙයකට හිත ගියත් නෑ මම මේ වෙලාවේ අරහං ගුණයයි මෙනෙහි කරන්නේ. ඒක මෙහෙමයි. බුදුරජාණන් වහන්සේගේ මේ ගුණය මේ විදියට තිබුණා. මේ අවස්ථාවල අපි දන්නවා මේ තැන්වල සඳහන් වෙලා තියෙනවා කියලා ඒක ගැනමයි හිතන්නේ. අන්නේ විදිහට ඔය ආනාපාන සති, ඉරියාපත සති වගේ දේවල් කරන්න පුළුවන්. ඊළඟට බුදුගුණ මෙනෙහි කරන වගේ දේවල් කරන්න පුළුවන්. එහෙම කළා අපේ හිත එක අරමුණකට ගන්න පුළුවන්. ඒ සඳහා උත්සාහ කරන්න. හොඳයි. ඔව් ඒ වගේම අපේ හැමෝනේ අදහසක් ඉදිරිපත් කරලා තිබෙන්නේ තුන්වෙනි කාරණේ විදිහට ඉදිරිපත් කරන කමඨහන පැහැදිලි කිරීමට નિયમિત ගුවන් කාලය තුල වැඩි වේලාවක් ඒ සඳහා
කාලය මිඩංගු කරනවා නම් වඩාත් හොඳයි කියලා එතුමා අදහසක් ප්‍රකාශ කරලා තිබෙනවා අපේ හාමුදුරුවනේ. ඔව්. අපි හොඳයි ඒක ඇත්තටම ඒක වැදගත් කාරණයක් තමයි. කමටහනනේ හුඟක්ම මෙතෙන්දි වැදගත් වෙන්නේ. ඉතින් ඒක නිසා අපි වැඩි කාලයක් ගමු. ඒකට මම හිතන්නේ අදත් මම වේදනානුපස්සනා කමටහන පැහැදිලි කරන්න ටිකක් වැඩිපුර කාලය ගත්තේ ඒකයි. සීලයටත් අපි ගන්නේ මොකද සීල කමටහන හරි වැදගත්. ඒක අපි හැමදාම පොඩ්ඩක් විනාඩි 10ක් විතර ඒකට ගන්නවා. ඊට අමතරව අපි අනිත් කමටහන් පැහැදිලි කරනවා. හොඳයි ඒක අපි වැඩි කාලයක් ගමු ඉදිරියේදී කමටහන් පැහැදිලි කරන්න. හොඳයි. ඔව්. ඉතින් ඔන්න ඔය අදහස් ටික තමයි අද දවසේ අපේ අසන්නෝ අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ. එහෙමනම් අද දවසේ මම හිතන්නේ කාලය දැන් ඉක්මලා තියෙනවා අපේ සදහම් මරුණ අවසන් කරන්නට. ඉතින් මේ වැඩසටහනේදී අපි වැඩසටහන අවසන් කරන්න කලින් අපේ මේ ධර්ම දානමය මේ කටයුත්තට දායකත්වයේ දරන ඇත්තෝ අපි විශේෂයෙන් මතක් කරන්න ඕන. අද විශේෂ දායකත්වය මේ සදහම් අරුණ වැඩසටහනට මහනුවර ලේවැල්ල දුටුගැමුණු මාවත 57න් එක පදිංචි රණසිංහ පවුලේ දූ දරුවන් සියලු දෙනා. ඉතින් ඊයත්ෝ විශේෂයෙන් මතක් කරලා තියෙනවා මීට වසර 2කට පෙර පරලෝසපත් හේමා රණසිංහ සොහොයුරිය ඇතුළු ඒ වගේම නන්දාවතී සමරතුංග උකුබණ්ඩා සමරතුංග යන මව්පිය දෙපළ ඒ වගේම දයා තිලකා තුසිතා මල්ලිකා යන සොහොයුරුනුත් විශේෂයෙන් සිහිපත් කරලා පින් අනුමෝදන් කරන බව මතක් කරලා තියෙනවා. ඉතින් ඒ සියලුම මියගිය ඥාතිවරු මේ පින් අනුමෝදන් වේවා. යත්තන්ගේ පරලෝ ජීවිතය යහපත් වේවා සුවපත් වේවා. නිවනෙන් නිවී සැනසෙත්වා කියන ප්‍රාර්ථනාව අපි හැමෝම අපේ හිත්වල ඇති කරගමු. ඊට අමතරව පවුලේ සියලු දෙනාටත් භාවනා වැඩසටහනට සම්බන්ධ වන සියලු දෙනාටත් ඇතුළු මේ වැඩසටහන සංවිධානය කරන කල්යාණ මිත්‍රයන්ට වැඩසටහන මෙහෙවන දේශක ස්වාමින් වහන්සේට ඒ වගේම කඳුරට ජාතික ගුවන්විදුලියේ කඳුරට සේවයේ සියලුම කාර්ය මණ්ඩලයට ඇතුළු හැම දිනාටමත් ආශිර්වාද කරන බව සඳහන් කරලා තිබෙනවා. ඉතින් මේ යහපත් කාර්යයට දුර ඉඳන් ළඟ ඉඳන් පෙනී නොපෙනී ඉඳගෙන උදව්පකාර කරන සියලු දෙනා විශේෂයෙන් අද උදෑසන අපිට මේ ගුවන්විදුලි මැදිරියට එන්න විශේෂයෙන් ගමනාගමන පහසුකම් සැපයූ අපේ කුලරත්න මහත්මයා ඇතුළු සියලුම දෙනා අපි ගෞරවයෙන් සිහිකරනවා. මේ හැම දිනාටම මේ ධර්ම දානමය කුසලය මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිසම උපනිශ්‍රේ වේවා උපකාරී වේවා හේතු වාසනා වේවා කියන උතුම් අධිෂ්ඨානයෙන් අදත් අපේ සදහම් අරුණ නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.